ගත්තද? හොඳයි. ඉතින් මම කතා කරන්න යන්නේ මොකක්ද? මෝසෙස්ගේ පරිවර්තනය කියලා. ඉතින් අපි මේ දවස්වල මේ පාසල් දෙරන්ට අපිට උගන්වනවා තේරෙනවද? අපි කොංග්‍රස් එකක් එක්ක අපි සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කොංග්‍රස් එකේ පළවෙනි කාරණේ තමයි මේ දවස්වල උගන්වන්නේ පරිවර්තනය. තේරෙනවද? විධානගත පරිවර්තනය කියන. ඉතින් අපි උන්වහන්සේව අදහාගත්තට මදි අපි පරිවර්තනය උනේ නැත්නම්. ආමෙන්. අපි අදහාගත්තට මදි. අපි තුල පරිවර්තනයක් වෙන්න ඕන නේ. ඔබ කියනවා නන්නේ දෙයි මං ඇහුවා. ඒ සහෝදරෙක් කියනවා පාස්ටර් මම ආපු කෙනා නෙවෙයි යන්නේ කලින්. ඒ කියන්නේ මොකද වෙලා තින්නේ? එයා තුල විධානගත පරිවර්තනයක් සිද්ධ වෙමින් පවතිනවා. ඔබ තුල ඒ පරිවර්තනය වෙන්න ඕන නේ. ඔබ යම් කිසි දෙයක් කරන්න පටන් ගත්තේ ඒ දේ නිම කරන්න. නිකන් අතරමඟ නතර කරන්න නෙවෙයි. එහෙනම් හොඳට මතක තියාගන්න ඔබ මොන දේශයේද ගියත් මේ පරිවර්තනය ඔබ තුල සිද්ධ වෙන්නම ඕනේ. තේරෙනවද? ඒ පරිවර්තනය සුද්ධ වුණේ නැත්නම් අපි කියනවා born again. නැවත ඉපදීම. මේක වුණේ නැත්නම් අපිට කොහෙත්ම ස්වර්ගයට යන්න බෑ සහෝදරවෝ. එහෙනම් දේවදාසෙක්ගේ ප්‍රොපේතවරයෙක්ගේ දෙවියන් වහන්සේගේ එකම සතුට තමයි මේ සෙනඟ සියලු දෙනාම උන්වහන්සේ ඉදිරියේ දකින්න. උන්වහන්සේත් එක්ක එකට ජීවත් වෙන්න. ඒ සදාකාල ජීවනයේට යන්න අපේ මේ පොළොවේ වෙහෙසින් වලින් අපි නිදහස් වෙන්න. එහෙනම් අපි පරිවර්තනයක් වෙන්න ඕනේ. ඒකට එකතු වෙන්න ඕනේ. අපි ඒකට සිලෙක්ට් වෙන්න. අපි පොඩ්ඩක් බලමු මේ මෝසෙස් තුල මොන වගේ පරිවර්තනයක් තිබුණාද කියලා. අපි නික්මයාම 5 දෙවෙනි පදේ පොඩ්ඩක් කියමු. නික්මයාම 5 දෙවෙනි පදේ. හalleluya. මේක මෙන්න මෙහෙම කියනවා. ඒක කියනවා පාරාවෝ ඊශ්‍රායල් වරුන්ට යන්ට හරිය දෙන්නට ඔහු කවුද? මම ස්වාමීන් වහන්සේ නාදුනමි. අරත් ඊශ්‍රායල් වරුන්ට යන්න නොහරින්නේ මී කියේ. පාරාවෝ කියනවා දැන් මෝසෙස් කියලා කියන මොනවාද? මේ සෙනඟට යන්න දෙන්න. මොකද මේ සෙනඟ ඇවිල්ලා දෙවියන් වහන්සේගේ සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ. කවුද මෙයා? කවුද මේ දෙවියා? කවුද මේ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ? කවුද මේ කියන්නේ? පාරාවෝ කියන්නේ. මොකද පාරාවෝ ඔහුම දෙවි කෙනෙක් හින්දා. පාරාවෝ කියන්නේ ඔහුම දෙවි කෙනෙක් හින්දා. එතකොට එයාගේ කවුද මේ දෙවියා? මෙයා කවුද? මේ ඊශ්‍රායල් මිනිසුන්ට යන්න කියලා මෙයා කවුද? මෙයා මොන දෙවියෙක්ද කියලා අහනවා. දැන් පොඩ්ඩක් බලන්න කාගෙන්ද අහන්නේ? මෝසෙස් කියන්නේ. මෝසෙස් දන්නේ නැහැ මෝසෙසුත් එතන හිටියා. ඒ වගේ තත්ත්වයක තමයි කවුද හිටියේ? මෝසෙසුත් හිටියේ. අපි පොඩ්ඩක් බලමු දෙක කියවලා. නික්මයාම 3:11 වල බලන්න මෝසෙස්ගෙන් අහනකොට මෝසෙස් දෙන උත්තරේ බලන්න. නික්මයාම 3:11 ඇති. මෝසෙස් මෙන්න මෙහෙම කියනවා. දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කරනවා. එතකොට මෝසෙස්ට කියනවා ඔබ ගිහිල්ලා පාරාවන්ට ගිහිල්ලා කියන්න ඕනේ මේ සෙනගව නිදහස් කරන්න කියලා. එතකොට එවිට මෝසෙස් පාරාව වෙතට යන්න ඊශ්‍රායල් පුත්‍රයන් මිස්රයෙන් පිටට ගේන්නටත් මම කවුදයි දෙවියන් වහන්සේට කියේ. මෝසෙස් වන්නද මෝසෙසුත් ඒ බැලුමෙම තමයි හිටියේ. වෙන බැලුමක් නෙවෙයි. ඒකෙම යත් එල්ල මම එතනට අම්මෝ මිනිහක් මරලා මම කවුද උතන්ට යන්න? පොඩ්ඩක් බලන්න. හරි අපූර්වයි. දෙවියන් වහන්සේ මිනිස්යාව තෝරාගෙන. දැන් බලන්න ඔයගොල්ලෝ අපි හැම කෙනෙක්ම තෝරගෙන ඉන්න. අපි විවිධ මට්ටම් වල ඉන්නවා. අපිට විවිධ මට්ටම් වල ඇදහිල්ල තියෙනවා. අපේ ස්පිරිචුවල් ලෙවල් එක විවිධ මට්ටමේ තියෙනවා. කෙනෙක්ගේ ඒක දැල් වෙන්න පුළුවන්. කෙනෙක්ගේ පත්තු වේගෙන යනවා වෙන්න පුළුවන්. කෙනෙක්ගේ නිමීගෙන යනවා වෙන්න පුළුවන්. බලන්න අපි එක එක මට්ටම් වල ඉන්නවා මේ ආත්මික තලයේ. නමුත් දෙවියන් වහන්සේ කතා කරේ සම්පූර්ණ මිනිස්සුන්ට නෙවෙයි. දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කරන මෝසෙස් කිව්වා මොකක්? මට බෑ ওই මිනිස්සයා ගාවට නම් යන්න. මට තනියම යන්න බෑ. මට කතා කරන්න බෑ. ඉස්සරම කිව්වා මට කතා කරන්න බෑ. එතකොට දෙවියන් වහන්සේ මම දෙන්නම්. කවුද? ඔබගේ මේ අයියව යවන්න. ආරොන්ව දෙන්න. කතා කරන්න. ඔබ කට අරපන්. මම ඔබගේ කටෙන් කතා කරන්න. එතකොට පොඩ්ඩක් බලන්නකො හිතලා බලන්න ඔයගොල්ලෝගේ වැඩකට ඔයගොල්ලෝ මේ වගේ මිනිස්සුන්ව සම්බන්ධ කරගන්න. අපි කොහොමද බිස්නස් එකක් කරන්න ඕන කියලා?
ආප්ප පුච්චන මේ චොප්පයක් දාන්න ආප්ප කඩයක් දාන්න යනවා කියලා. හරිද? එතකොට ආප්ප කඩයක් දාන ආප්ප කණ එකෙක්ව ඔන්න ඔබ අපොයින්ට් කරනවා මොකද ආප්ප පුච්චන්නේ. කරනවා. එයාත් එක්ක ආප්ප මේ කඩයක් දානකොට මේක ආප්ප කාලම මාව වංකුලොත්. එතකොට දෙවියන් වහන්සේ මේ වැඩේ කරන්න තෝරගත්තු මිනිසයා පොඩ්ඩක් බලන්න දුර්වලයි. කියපු ගමන් මොනවද කිව්වේ? කියපු ගමන් මම පාරව ගවට මම කවුද ඔතන්ට යන්න. දැන් මේ මිනිස්සයා තමයි එක මේ කාලයකට ආවම මොසස් කන්ද උඩට එන්න. මට ඔබට කතා කරන්න තියෙනවා. දවස් 40කට ගියේ නේ කන්ද උඩ. අඬ ගැහුවම කිව්වද ස්වාමීනි උඩට එනකොට කෑම නෑ මං කෑම ටිකක් අරගෙන එන්නම් දවස් 40කට මේ ජොසුවත් මාත් එක්ක එනවනේ. ජොසුවත් එනවා. වතුර තියෙනවා. වතුර නෑනේ ස්වාමීනි කන්ද උඩ. එමෙ හිතුවද? ඒව හිතුවේ නෑ. අඬ ගැහුවම අභිමුඛයේ බඩගින්න නැයි අපිට දැක්ක අතරේ අපි කතා කරා නේද? මතේ 4 ජේසුස් වහන්සේ මොනවද කරේ? ජේසුස් වහන්සේ බෞතිස්මයෙන් පස්සේ ගියා විල්ඩර්නස් එකට. දවස් 40ක් උන්වහන්සේ निराहारව සිටියයින් පසුව උන්වහන්සේට බඩගිනි විය. එවිට සාතන් ආව මොනා කරන්නද? පරීක්ෂා කරන්න. දවස් 40 ඉන්නකොට බඩගින්නක් දැනුනේ නෑ. ඇයි දන්නවද? ජේසු හිටියේ සින්දු කිය නෙවෙයි. ජේසු හිටියේ ලෝකේ රවුම් ගහ නෙවෙයි. ජේසු හිටියේ යාඥා කර කර. ජේසු හිටියේ පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා. එතකොට බඩගින්න නෑ. එතකොට පිපාස නෑ. එතකොට තියෙන්නේ දේව පිපාසය. දේව පිපාසය දවස් 40 ඉවර වුණා විතරයි මාංශේ විවෘත වුණා. දැක්කද? ඉතින් මේ මොසෙස්ට දෙවියන් වහන්සේ යන්න ගැහුවම එයා ඇහුවේ නෑ මට කෑම තියෙනවද? එයා ඇහුවේ නෑ මට බීම තියෙනවද? උඩට ටිකක් අමාරුයි නේද ස්වාමීන් වහන්සේ යන්න? අමාරු තලයක් එයා ඇවිදට උඩට යන්න. එතකොට එහෙම කෙනෙක් කොහොමද මේ වෙනස් වුනේ? මේකයි පරිවර්තනය. ආමෙන්. මෙන්න මේක තමයි මොසෙස්ගේ පරිවර්තනය. දැන් ඔයගොල්ලන්ට මම පෙන්නන්න යනවා මොසෙස්ගේ මුල් කාලවල ඔහු හිටපු තත්ත්වය මම පෙන්නන්න යනවා. මොසෙස් පළවෙනි එකක් තමයි මම පෙන්නන්නේ. මොසෙස් දක්ෂ උගත් පුද්ගලයෙක්. ක්‍රියා 7:22 ඉඳන් 25 අපි කියමු. හරිද? ක්‍රියා 7:22 ඉඳන් මොසෙස් තෙම මිස්රයන්ගේ සකල ශාස්ත්‍රයන්හි පුහුණු කරනු ලැබ. මොන ශාස්ත්‍රයන්ද මිස්රයේ තියෙන්නේ? ඔයගොල්ලෝ දන්නවද? ලෝකේ බලවත්ම හමුදාව ඒ කාලේ ඉන්නකොට කොහෙද? මිස්ර. කියන්නේ ඊජිප්තයේ හමුදාව තමයි ලෝකේම බලවත්ම හමුදාව. ඒ බලවත්ම හමුදාව දෙවියන් වහන්සේ මොනවද කරේ? එක වතුරකට යට කරා. එතකොට ඒ බලවත් හමුදාවේ කොච්චර බලවත් ශිල්පයන්ද මොසෙස් දැනගත්තේ එතකොට? එයා කොච්චර බලවත් සටන්කාමියෙක් වෙන්න ඕනද එහෙනම්? යුද ශිල්පය කොච්චර ඉගෙනකට තියෙන්න පුළුවන්ද එහෙමනම්? එතකොට මොසෙස්ට තිබ්බේ ශක්තිය. මොසෙස්ට තිබ්බේ කොන්ෆිඩන්ස් එක යුද්ධ වලට ගිහිල්ලා යුද්ධ ජයග්‍රහණ කරන්න. එතකොට ඔහු ඒ ශාස්ත්‍රය සකල ශාස්ත්‍රයන්හි පුහුණු කරනු ලැබ. සකල කියලා කියන්නේ දැන් මට මේකට ගොඩාක් එක්ස්ප්ලেইন කරන්න වෙනවා. ඒ ඊජිප්තුවේ තිබිච්ච විවිධ සටන් කලාප, විවිධ ආයුධ, විවිධ ඒගලන්ගේ ක්‍රම, යුද ශිල්ප ඒ හැමදේක්ම ඒ විතරක් නෙමෙයි. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම. තමාගේ නෑ කිවර නෑ. හරිද? තමාගේ වචන වලින්ද ක්‍රියා වලින්ද බලවත්ව සිටියේ. මොකෙන්ද? වචන කියලා කියන්නේ මොනවද? කතා කරන ශෛලිය. කතිකත්වයෙන් නේද? අපි දන්නවා එයා කතිකත්වයෙන් නෙවෙයි එයා මොනවද කතා කරන්න බැරි. ඒ කියන්නේ මේ ගොත පුද්ගලයෙක්. තේරෙනවද? ගොත ගහන පුද්ගලයෙක්. එයා දක්ෂ කෙනෙක් නෙවෙයි කතා කරන්න ගියාම වචන නෙවෙයි. කියන්නේ ගොත ගහන කෙනෙක්. නමුත් දේව වචනේ ලියලා තියෙනවා ඔහු තමාගේ වචන වලින්ද ක්‍රියා වලින්ද බලවත්ව සිටියේ. කියන්නේ ක්‍රියාව. වචනේ විතරක් නෙවෙයි ක්‍රියාව. පොඩ්ඩක් බලන්න මෙයාගේ මේක මම පැත්තක් පෙන්නන්නේ. හරිද? ඊට පස්සේ අපි ඒක කියවනේ 23 වෙනකන් තියනද ඒකේ? 23 24 25. ඔව් 40 අවුරුදු වයසට ලං වූ කල ඊශ්‍රායෙල් පුත්‍රයන් වල තමාගේ සහෝදරයන් බලන්නට යන ලෙස ඔහුගේ සිතේ අදහසක් හටගත්තේ.
හරි. දැන් මට අවශ්‍ය කරන දේ කර පෙන්නනවා. හරිද? අපි යනවා ඊළඟට. මොසෙස් ඉක්මනින් කිපෙන සුළු කෙනෙක්. නික්මයම 2:11-12. මොසෙස් බොනාය තරහ මල පයින්නවා. අපි කියන්නේ මල පයින්නවා කියලා මොනවා හරි කිව්වම මේ විදිහනේ සමහරයි දන්නනේ. සභාවේ තියෙන මොනවා හරි කියන්න බෑ මෙයාට මල පයින්නවා. තියයි ඉක්මනින් කිපෙන සුළු කෙනෙක්. එයාගේ පරිසරය පොඩ්ඩක් බලන්න. එයා රජ වාසලයක අවුරුදු 40ම එයා වර්ධනය වුණේ, හැදුනේ, වැඩුණේ. එතකොට එයා දැක්කා එයාගේ ජාතියේ කෙනෙකුට ගහනවා. නේද? එයා දැක්කේ එයාගේ ජාතියේ කෙනෙකුට ගහනවා. ඒක දැක්කම එයාට මොකද උනේ? මොසෙස් වැඩි වයසට පැමුණු කල, ඒ කියන්නේ අවුරුදු 40 වූ කල, තමාගේ සහෝදරයන් වෙතට ගොස් ඔවුන්ගේ බර වැඩ බලා සිටියේ. ඒට ඔහු තමාගේ සහෝදර වූ හේබ්‍රයෙකුට මිසරයෙක් ගහනවා දුටුවේ. එයා අර අස්ස කරත්තේ යන්නේ. මොකේද යන්නේ? ඊජිප්තුවේ අර යන්නේ ටික. රජගොල්ලෝ අර අස්ස කරත්තේ යනවා. අස්සය යනවා. එයා ඒකෙන් ගිහිල්ලා බලනකොට එයාගේ සහෝදරවරු මොනවද කරන්නේ? බර වැඩ කරනවා. එයා බරට හිටගෙන අල්ලගෙන ඉන්නවා. අස්ස කරත්තේ සහෝදරයෝ බර වැඩ කරනවා. එයා දැක්ක එයාගේ සහෝදරයන්ට එක ඊජිප්තුවරයෙක් ගහනවා. එතකොට එයා මොනවද කරේ? ඒ විට ඔහු තමාගේ සහෝදරයව හේබ්‍රු වරයෙකුට මිසරයෙක් ගහනවා දුටිය 12 මොනවද කරේ? ඔබ මොබ බලා කිසිවෙකු ළඟ නොසිටියු බව දැක මිසරයා මරා වැල්ලේ සැඟුවේ. මොනවද කරේ? මරලා වැල්ලුවා. ඉතින් මරලා වල්ලලා හරියේ නෑ. මොකද උනේ? අපි එනවා තුන්වෙනි කාරණේ. ඔහු බියගුල්ලෙක්. තුන්වෙනි කාරණේ ඔහු බියගුල්ලෙක්. ඔහු බයෙන් පැනලා ගියා. මේ කාරණේ දැකලා 13 වෙනි පදේ ඉඳන් කියනවා මොකද්ද? ඔහු පසුවදා පිටතට ගිය කල බලව හේබ්‍රු මිනිස්සු දෙදෙනෙක් ගහගනිමින් සිටියෝය. නුඹ කුමකෙන් නුඹේ අසල්වාසියාට පහර දෙන්නේ දැයි ඔහු වැරද්දක් කළ අයට කීය. එතකොට 14 කියනවා මොකද්ද? 14 එවිට හෙතම අප කෙරේ අධිපතියෙක්ද විනිශ්චයකාරයෙක්ද කොට නුඹ පත් කළේ කවුද? නුඹ මිසරයා මරුවක් මෙන් මාත් මරන්නට සිතන්නේ දැයි කීය. එවිට මොසෙස් බයව සැබවින්ම මේ කාරණේ එළිදරව් වී තිබේ. දැන් මොසෙස් මැරුවේ මොන හේතුවකින්ද? දෙන්නේ ගහගත්තු හින්දා නේද? හැබැයි ඒකලන්ට පෙවුනේ එහෙම නෙවෙයි. තේරෙනවද? එයා කරේ එයාගේ හීබ්‍රු ජාතින්ට එයා තියෙන මොකක් හින්දාද? ඇලුම් කම නිසා. නමුත් හීබ්‍රු ජාතින්ට පෙවුනේ මේක මැරුවේ දෙන්නේ ගහගත්තු හින්දා. හොඳ වෙලාවට අපේ එක ආවුනේ නෑ. දැක්කද ඒගොල්ලෝ හිතන විදිහ? ඔයා මේ හදන්නේ ඔයා කවුද අපිව විනිශ්චය කරන්න? ඔයා හදන්නේ අපිට දෙන්නද ෂොට් එක? එතකොට තමයි මොසෙස්ට තරු පෙවුනේ මෙන්න වැඩේ පත් වෙලා තියෙන්නේ. හැමෝම වැඩේ දන්නවා. දැන් මොකද උනේ? මොසෙස් බිය වුණා. කොච්චරද කියන්නේ? මොසෙස්ව මරන්න කවුද හෙව්වා කියන්නේ? පාරාවෝ හෙව්වා. එතකොට මොකද උනේ? මොසෙස් පැනලා ගියේ කොහෙද? මොසෙස්ට 4 වෙනි කාලේ ජීවිතේ ගමන අන්තයක් තිබුණේ නැහැ. ජීවිතේ ගමනාන්තයක් ඔහුට තිබුණේ නැහැ. මොකද්ද කරන්න ඕනේ කියන එක. ඔහුට එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අපි එනවා ඒකේ 2:21ට. මොසෙස් ඒ මිනිස්සයා සමග විසීමට සතුටු වේ. මොකද මොසෙස් මොකද ගියේ? මොසෙස් ගියා ජෙත්‍රෝ ළඟ මිදියන් වරුන් ගාවට ගියා. මිදියන් වරුන්ගේ දේශයකට ගිහිල්ලා ජෙත්‍රෝ කියලා පූජකෙක් ගාවට යනවා. එතන ඔහුගේ වැඩිමල් දුවව මොනවද කරන්නේ? මෙයා කසාද බඳිනවා. ඉතින් ඒක කියන මොසෙස් ඒ මිනිස්සයා සමග විසීමට සතුටු වී ඔහු තමාගේ දුව ශිප්පෝරා මොසෙස්ට පාවා දුන්නේය. 22 ඒක කියනවා පුත්‍රයෙකු බිහි කළාය. මොසෙස් අන්දේශයක ආගන්තුකයෙක්ව සිටියෙමි කියා ඔහුට ගෙර්ෂෝම් වන නම තැබීය. ඔහු ආගන්තුකයෙක්. ඔහුට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම මේකෙන් ගෙනාවේ ඇයි? මොසෙස් හිටියේ තැන කොහොමද? දෙවියන් වහන්සේ මොසෙස් ගෙනාපු තැන කොහොමද කියලා. අපි හොඳට මතක තියාගන්න. ඔබ විවිධ තැන්වල ඔබ ඉන්නවා සභාවේ. ඔබව දෙවියන් වහන්සේ විවිධ මට්ටමක
තබල ඇති. හැබැයි මේ මට්ටම දෙවියන් වහන්සේ කැමති මට්ටම නෙවෙයි. ඔබ දන්නේ නැහැ ඔබගේ මට්ටම. මෝසෙස් දන්නේ නැහැ මෝසෙස්ගේ මට්ටම. පොඩ්ඩක් අපි මේක හොඳට අවබෝධ කරගමු. දැන් උප්පත්ති කතාවේ 28 11 වෙනි පදේ ඉඳන් අපි බැලුවොත් හරි 10 වෙනි පදේ ඉඳන් 13 වෙනි පදේ ඉඳන් බැලුවොත් අපි දන්නවා එදා ජාකෝබ් ඔළුව තියාගෙන බුදියගෙන ඉන්නකොට ඒ ස්ථානයේ සිහිනයක් දකිනවා. මොකද්ද? එයා දකිනවා බිම ඉඳන් උඩට ඉනිමගක් තියෙනවා. දේවදූතයෝ පහළ ඉඳන් උඩට නගිනවා. උඩ ඉඳන් පහළට නගිනවා. එයා ඒ තැන දැක්කට පස්සේ මොනවද කිව්වේ? මේක හරි පුදුම තැනක්. මේ ස්ථානය නම් දෙවියන් වහන්සේගේ ගෘහය තමයි කියලා. ආමෙන්. දැන් ඔයගොල්ලෝ මේ රැස් වෙලා තියෙන්නේ කොහෙද? දෙවියන් වහන්සේගේ ගෘහයට. මේ බිල්ඩිම නෙමේ ගෘහය. ඔයගොල්ලෝ තමයි ඒ එක්ලේෂියා එක. ඒ එක්ලේෂියා කියලා කියන්නේ සභාව කියලා තැන. ඒ සභාව මාධ්‍යයේ උන්වහන්සේ ක්‍රියාත්මක වෙනවා. උන්වහන්සේගේ දේවදූතයෝ පහළ සිට ඉහළට නගිනවා. ඉහළ සිට පහළට නගිනවා. ඔබගේ යාඥාව උඩට අරගෙන යනවා. උඩ යාඥා ওই ප්‍රතිඵල උඩ ඉඳන් පහළට අරගෙන යනවා. එතකොට පොඩ්ඩක් බලන්න. සභාව ඇවිල්ලා මොකද්ද දන්නද? දොරටුවක්. ඔබට දෙවියන් වහන්සේ සභාව තුල නායකත්වයක් දීලා තියෙනවා නම් ඔබ ඒ සභාවේ දොරටුව. ඔබට යම් කිසි නායකත්වයක් දෙවියන් වහන්සේ දීලා තියෙනවා නම් ගීතිකා කියන්න හරි, කීබෝඩ් ගහන්න හරි, කැමරා කරන්න හරි, කම්පියුටර් හදන්න හරි, මේ ස්ක්‍රීන් මේවා දාන්න හරි මොනම හරි ඔබට සේවයක් සභාව තුල තියෙනවා කියන්නේ ඔබ යම් කිසි දොරටුවක් අනිත් අයටත් ඒක විවෘත වෙනවා. දැන් මම සභාවට දෙවියන් වහන්සේ පත් කරපු දොරටුවක්. ඇයි? ඔන්න මම උගලන්ට පෙන්නන්න. හරිද? අපි එමු ඒකට ක්‍රියා 7:25 පොඩ්ඩක් ගන්න. ක්‍රියා 7:25. ක්‍රියා 7:25 වෙනි පාඩම බලන්න. හalleluya. මාග්නිසාද දෙවියන් වහන්සේ ඔහු කරන කොටගෙන ඔවුන්ට ගැලවීම දෙන බව තමන්ගේ සහෝදරයන් දන්නවායයි ඔහු සිතුවේය. නමුත් ඔහු තේරුම් නොගත්තෝය. අර මරනකොට ගිහිලා මරනකොට එයා හිතුවා එයා දැන් රජකෙතර ඉන්න කෙනෙක් නේ. එයාව කරන කොටගෙන මේ සෙනගව බේරන්න දෙවියන් වහන්සේගේ සලස්මක් තිබුණා කියලා. ඒව හරියන්නේ නෑ. එයා ඒක තේරුම් ගත්තේ නෑ. මොකද නේද? ඒක අස්සයාගේ උඩ හිටියේ. අස්සයාගේ උඩ ඉඳලා ඒව කරන්න බෑ. ඔබ හිතනවා නම් ඔබ ලොකු මිනිසෙක් කියලා කරුණා කරලා බහින්න. ඔයගොල්ලන්ට දන්නවද? මට මේ নমස්කාරය කරනකොට මට ස්වාමීන් වහන්සේ දෙයක් පෙන්වනවා. ඉස්සර අපි කුසිනෑකී අපි নমස්කාර කරනකොට ප්‍රථම වතාවට අපි ගීතිකාවක් අපි ගල්මුරින් කියනකොට අපි ගායනා කරා මොකද්ද? මේ පෙරේද ගායනා කරේ ස්වර්ගයේ මොකද්ද? ළඟදී ගායනවා. ශුද්ධාත්මයානනි පිහිට විමාසිත පුරවන් සෑමදා. මේක අපි ගාන කරලා තියෙනවා. අහලා තියෙනවා. මේ ගීතිකාව කියනකොට අපි ප්‍රථම වතාවට අපේ සභාව තුළ අපි දැක එක පාට එක ගෑනු කෙනෙක් ටච් වුණා. එයාව ස්පර්ශ වුණා ශුද්ධාත්මය. එයා ස්පර්ශ වුණාම තවත් ඒගොල්ලෝ ස්පර්ශ වුණා. එතකොට මොකද වුනේ? මම තව හයියෙන් ඒ ගීතිකාව කෑ ගහලා කියන්න ගන්නකොට සභාව ලොකු යට පෙළඹුණා. දැන් මේ ගීතිකාව නිසා මම මොනවද කරේ? ඊළඟ සතියේත් මම යෝජනා කරා මේ ගීතිකාව අපි ගහන්න ඕනේ. මේ ගීතිකාව තුළ යම්කිසි දෙයක් තියෙනවා. එතකොට ගීතිකාව ගහන්න යනකොට මම ගොඩාක් ශබ්ද දාලා ගහනවා. මම ශබ්ද බොහොම මුකෙන් වැඩි කරලා ගහනවා. මට නිකන් මතක් වුණා මට මෙතන ඉන්න.
මම හිතුවා මගේ කටෙන් ශබ්ද යනකොට ඒක අනිත්යට ඇහෙනකොට ඒකලට සුද්ධෝත්පල මාංශය ඇහෙනවා කියලා. හරි මෝඩ තක්කතිරු බූරුවෙක් මම. එහෙම දෙයක් නැහැ. දෙවියන් වහන්සේ කිව්වා මමයි එතන ආලේපේ. උඹගේ කට හඬ නෙවෙයි. උඹගේ ගීතිකාවල තියෙන බැලන්ස් නෙවෙයි. දෙක මෙන්න මේක තමයි මතක් වුණ මේ මොසස්ගේ මේ කෑලි. එහෙම දේවල් නෑ සහෝදරයෝ. මම ලොකු මිනිහා වෙන්න බෑ. මම පහින්නම ඕනේ අස්සයාගෙන් පල්ලෙහාට. පාවුලු වැටුනේ ඒකයි අස්සයාගෙන් පල්ලෙහාට. අස්සය උඩ මුකුත් කරන්න බෑ. මෝසෙස්ට මුකුත් පෙනෙන්නේ නෑ උඩ ඉඳගෙන. මෝසෙස් බහින්න ඕනේ. මෝසෙස්ගේ ලොකුකම යන්න ඕනේ. මෝසෙස් පොඩි මිනිහෙක් වෙන්න ඕනේ. පාරාවන්ගේ මට්ටමේ නෙවෙයි හිතන්න ඕනේ. දෙවියන් වහන්සේගේ මට්ටමේ හිතන්න ඕනේ සෙනක ගැන. දැක්කද? මෝසෙස් කැඳවලා තිබුණා. මොකද? සෙනගම ගලව ගන්න. මොනව ගලව ගන්න? සෙනගම ගලව ගන්න. එතකොට මෝසෙස් දොරටුවක් නෙවෙයිද සභාවේ? මෝසෙස්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ මොකටද? සෙනග ගලව ගන්න. ඔබට මට ආශිර්වාද කරන්නේ මොකටද? සෙනග ගලව ගන්න. දෙවියන් වහන්සේගෙන් කරුණාව එනවා අපිට. ඒ කරුණාව අනිත් අයට පරාවර්තනීය වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ සභාවට ගෙන්න ගන්න. ඇයි? අන්න ඒකයි මෝසෙස් තුල දෙවියන් වහන්සේ කරේ. නමුත් මෝසෙස් මොනවද කරේ? මෝසෙස් අවුරුදු 40ක් ගත්තා. කීයක්ද ගත්තේ? අවුරුදු 40ක් ගත්තා. පොඩ්ඩක් කීකුරු වෙලා එහෙට මෙහෙට ගියා නම් 20ක් වෙන්න තිබුණා. නේ? තව චුට්ටක් එහෙට මෙහෙට ගියා නම් ඔක 10ක් වෙන්න තිබුණා. නැද්ද? තවත් හරියටම කැඩිලා ස්වාමින් වහන්සේට මනස්ථාපනය වෙලා හිටියා නම් 40 අවුරුදු 40 දවස් 40ක් වෙන්න තිබුණා. අපි තුල පරාවර්තනය වෙන්න ඕනේ, පරිවර්තනය වෙන්න ඕනේ මේ වගේ දෙයක් තමයි සහෝදරයෝ. ඔබ පරක්කු වෙන තරමට, අස්සයාගෙන් බිමට බහින්න නැති තරමට, මමයි මිනිහා කියන තරමට දෙවියන් වහන්සේ ඔබව අරිනවා, තව පරක්කු කරනවා. තව පරක්කු කරනවා. අපි වගේ අයව අවුරුදු 10ක් අදට බෞතිස්ම වෙලා මමත් ලක්ෂිකත් අවුරුදු 10යි. දැක්කද? අලුතෙන් 10 දෙනෙක් හරියෙන් පාවෙන. බොහෝ අය විල්ලයි මොලේ දිහා හිටියා අවුරුදු 10 නම් හිටිය කෙනෙක් තමයි. සුභාරංචිව අහලා වචනේ අහලා හොඳටම ගියේකොල්ලෝ. බෞතිස්ම කරලා තියෙනවා බොහෝ අය. සාක්ෂි දෙනවා. මිනිස්සුන්ගේ ජීවිත ගැලවෙන සාක්ෂි දෙනවා. නමුත් මන් තුල අපි තුල පරිවර්තනයක් වුණේ නැත්තම් වැඩක් නැහැ. ස්වර්ගයක් ගැන හිතන්න එපා. ඒක මෝඩකමක් ඔබගේ. ඔබ වෙනස් වුණේ නැත්තම්, ඔබගේ පරිවර්තනයක් වුණේ නැත්තම් ඒක හරි මෝඩකමක්. අර ස්වාමිනී කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට යන්නේ නැහැ. ඔබ තුල මේ පරිවර්තනය වුණේ නැත්තම්, ඔබ තාම ඔබගේ එක හැක් අහර එක හැක් මේ නම් වැඩක් නැහැ. නේ? අර බොම්බේ ලුකින් කල්කටා එක නෙවෙයි, ඒක නම් බපරේට තියෙනවනේ. ඒක නෙවෙයි මම මේ කියන්නේ. යනකොට එක හැක් සඳමලි පායලා මොකක්ද දන්නේ සින්දු? මල් වැට ගාය ඉරිමල්. එතකොට මේ පැත්තේ එනවා ඉරුමලි. ඉරුමලි. වැඩක් නැහැ මොනා. එහෙම නම් වැඩක් නැහැ. ඔබගේ පරිවර්තනයක් වෙලා නැහැ. අනිත් අයව පරිවර්තනය වෙන වැඩක් නෙක වෙන්නේ. පොඩ්ඩක් හිතන්න. ඔන්න බලන්න මේ සෙනග කොච්චර කෑ ගැහුවද කියලා බලන්න. පොඩ්ඩක් මේ සෙනගගේ අඳෝනාව අපි පොඩ්ඩක් බලමු. හරිද? නික්මයාම 2:23. නික්මයාම 2:23. මෙන්න මෙහෙම කියනවා. ඉක්බිති කල්යාමේදී මිසරේ රජ මලය ඊශ්‍රායල් පුත්‍රයෝ වහල් වැඩ නිසා සුසුල්ලමින්
මොර ගැසුවෝය. වහල් වැඩ නිසා ඔවුන්ගේ මොර ගැසීම දෙවියන් වහන්සේ වෙතට පැමිණිනේ. දෙවියන් වහන්සේ වෙතට පැමිණීම මොනවාද? මොර ගැසීම. දෙවියන් වහන්සේ අයියෝ මම මේකට පත් කරලා නියම කරලා ඉන්න එක තාම බට්ට පැනපැනනේ ඉන්නේ. එහෙම කියන්නේ නැති මොසස් කනේ. අයියෝ මොසා කරන වැඩ. එමඩ පොඩ්ඩක් බලන්න ඔබ හිතන්න. ඔබව යවන්න ඉන්නෝ දැන් කොල්ලෝ 400ක් ඉන්නවා අර ලේබර් කැම්ප් එකක. මොකද ඉන්නේ? කොල්ලෝ 400ක්. හිර වෙලා ඉන්න උන්ට සුභාරංචිය කියන උඹ ගලව ගන්න. අපෝ මේක තාම ඉන්නේ නැහැනේ. උඹ මට ගලව ගන්න විදියක් නෑ මේක ඉන්නේ නැහැ. මේ පොඩ්ඩක් මේ ඉස්රායල් සෙනෙන් පොඩ්ඩක් බලන්න. ඒගොල්ලන් අඳෝනවා. පොඩ්ඩක් ඊළඟ පදේ. මොකක්ද කියන්නේ? දෙවියන් වහන්සේ ඔවුන්ගේ කේන්ද්‍රිකයම අසා ආබ්‍රහම් සමග ඊසාක් සමග යාකෝබ් සමග කළා වූ තමන්ගේ ගිවිසුම මොකද්ද සිහි කරේ? අරගොල්ලෝ කෑ ගහනකොට මම ගිවිසුමක් ගැහුවා නේද? මොකද දන්නවද? දෙවියන් වහන්සේට ඉන්න බෑ කවුරු හරි යාගේ ගිවිසුමක් අල්ලගෙන ඉන්නකොට. දැන් මේ දේව වචනේ ඕන තරම් ගිවිසුම් තියෙනවා. කී දෙනෙක් අල්ලගෙන ඉන්නවද? පොඩ්ඩක් බලන්න කවුරු හරි කියන බල මම මේ ගිවිසුම අල්ලගෙන ඉන්නවා මම මේ ගිවිසුම අල්ලගෙන ඉන්නවා මම යම් කිසි ගිවිසුමක් අල්ලගෙන ඉන්නවා එක්කෙනයි. දෙන්නයි තුන් දෙනයි ගිවිසුමක් අල්ල මොකක් හරි වත් එක කතා කරපු දෙවියන් වහන්සේ ගිවිසුමක් අල්ලගෙන ඉන්නේ. පොඩ්ඩක් හිතන්න. ස්වාමින් වහන්සේ මම ඔබ වහන්සේට ඔබගේ යාගය ගෙනත් දෙනවා මාව ආශිර්වාද කරන්න මගේ මිදිවත්තේ ගෙඩි ටිකක් මට එන්න එපා ඒකට ඔබ වහන්සේ සටන් කරන්න අල්ලගෙන ඉන්නේ දැක්කද ඒක අල්ලගෙන ඉන්නේ කී දෙනෙක් අල්ලගෙන ඉන්නවද අල්ලගෙන හිටියට වැඩක් නැහැ කරන්න නැතුව අල්ලගෙන හිටියට වැඩක් නැහැ කරන්න නැත්තා ඒ ගිවිසුම් අල්ලගෙන ඉන්නකොට මොකද යාට වෙලා තියෙන්නේ යාට ඉන්න බෑ දෙවියන් වහන්සේට ඉන්න බෑ. කොච්චර ගිවිසුම් తీරවද? උඹ මගේ ආඥා රකින්නවා නම් උඹ මට ප්‍රේම කරනවා නම් මමයි පියාණන් වහන්සේ අපි ඇවිල්ලා උඹගේ ගෙදර ජීවත් වෙන්න යනවා. කරනවද ආඥා? රකින්නවද ආඥා? ගිවිසුම් ආරක්ෂා කරන දෙවියන් වහන්සේ කියලා එළිදරව්වේ පහේ කියනවා. අල්ලගෙන ඉන්න උන්වහන්සේගේ ගිවිසුම්. බයිබලයේ අනන්තට තියෙනවා ගිවිසුම්. ඔබ අල්ලගෙන හිටියොත් තමයි දෙවියන් වහන්සේට සිද්ධ වෙනවා මොකද දන්නද මම කරපු ගිවිසුම මට සිහි වෙනවා එතකොට මොකද දන්නවද වෙන්නේ අර එයාගේ ආඥාවට පිළිතුරු දෙන්න වෙනවා හරි සිම්පල් දෙයක් මේ කියන්නේ මේක මේ මොකද්ද මේ කියනවා මොනවද මේ අපි ඉස්සර මැනේජර් කෙනෙක් හිටියා අර තිස්සෙම කියන වචනේ යූසුප් කියන මොකද මේවා ලිකම් මොනවද rocket science නෙවෙයි. ඒක මේවා rocket science නෙවෙයි. හරි ලේසිය ගිවිසුමේ කොටසක් අල්ලගෙන ඉන්න. ඔබත් එක්ක දෙවියන් වහන්සේ අපිත් එක්ක ගහපු ගිවිසුම. මගේ පුත්‍රයාට ප්‍රේම කරනවා නම්. මා කියන දේවල් උඹලා පිළිපදිනවා නම්. මාගේ පුත්‍රයාගේ නමින් ඉල්ලන ඕන දෙයක් මම දෙනවා. අල්ලගන්න. අල්ලගන්න. කවුද අල්ලන්නේ? දෙවියන් වහන්සේ ඔවුන්ගේ කේන්ද්‍රිකයම අසා ආබ්‍රහම් සමග ඊසාක් සමග යාකෝබ් සමග කළා වූ තමන්ගේ ගිවිසුම සිහි කළසේක 25 බලන්න ගිවිසුම අල්ලගෙන ඉන්නේ කියලා දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් පුත්‍රයන් බලා ඔවුන්ගේ තත්වය සැලකුවසේක ඒ ඊශ්‍රායෙල් මිනිසුන්ගේ තත්වය සැලකපු දෙවියන් වහන්සේ ඔබ ගැන හිතන්නේ නැද්ද මං ගැන හිතන්නේ නැද්ද අපි ගැන හිතන්නේ නැද්ද ආමෙන් ඔබ අල්ලගෙන ඉන්නේ ගිවිසුම් සිහි කරන්න. තව පදයකට එන්න 3:7 නික්මයම 3:7 ඔන්න බලන්න. තවද ස්වාමීන් වහන්සේ කතා කොට මිස්රයේ වසන මාගේ සරකගේ පීඩාව සැබවින්ම දුටිමි. දෙවියන් වහන්සේ දකින්න ඔබගේ පීඩාව. ඔබ යන ණයබර, ඔබ යන ගින්දර, ඔබ යන ඔක්කොම ටික දකින්නවා. ඔබගේ ප්‍රශ්න දකින්නවා. උන්වහන්සේ නොදක ඉන්න විදියක් නැහැ නේ. එන උන්වහන්සේ දෙවියන් වහන්සේ නෙවෙයි. පීඩාව දුටිමි ඔවුන්ගේ විධාන වරුන් නිසා කවුරු හින්දාද? ඔබ වැඩ කරන තැන්වල කවුද ඉන්නේ විධානවලද ඉන්නේ? ඔයාගේ බොස් විධානය. එහෙනම් ඔයාද විධානය එතන? එයානේ ඔව් කියලා කියන්න ඕනේ නේ. නේ
දැක්කද? එතකොට ඔයා විදාන වරුන් නිසා ඇති ඔවුන්ගේ මොර ගැසීම ඇසෙමි. ආමේ. මේ විනියත් එක්ක වැඩක් කරගන්න බෑ පාස්ටර්. ඔව්. එතකොට ඇහෙනවා කියලා කියන්නේ. ඇහෙන්නේ නැතුව බුදියගෙන ඉන්නේ නේ අපේ දෙවියන් වහන්සේ. ඔබ සේවය කරන තැන්වල ඔබට පීඩාව වෙනවා නම් ඔබට අමාරුව දෙනවා උන්වහන්සේ අහනවා. උන්වහන්සේ ඒක ඇහෙනවා. ඔබ කතා කරන්න උන්වහන්සේට කතා කරලා කියන්නේ මගේ පීඩාව මොකක්ද කියලා. උන්වහන්සේ අහනවා කියලා කියනවා මාක් නිසාද ඔවුන්ගේ දුක් දනිමි. හාලෙලූයා. ඔවුන්ගේ දුක දන්නවා. බලන්න. කී දෙනෙක් දුක කියනවා? දෙවියන් වහන්සේ මතක් වෙන්නේ පංගුවක් කරලා දුක් ආවම. අයියා 500ක් තියෙනවද? නේ? අයියා 1000 තියෙනවද? දුකට පිටිට වෙන්න මේ හිඟන කොල්ලගේ හරි කෙල්ලගේ හරි. නේ? එහෙම එනවනේ. පංගුව දෙවියන් වහන්සේ මතක් වෙන්නේ දුක කියන්න. අතේ පොකට් එකේ තියෙන එකේ තමයි මතක් වෙන්නේ දාන්න. ආ? එහෙම වැඩක් නෑ. එකලකින් යටිලා වැඩක් නෑ. අපේ දුක අපි කාටද කියන්න ඕනේ? දෙවියන් වහන්සේට කියන්න ඕනේ. ඕකේ 9 වෙනි පදෙත් නෝ. හාලෙලූයා. බලන්න. 9 දැන් බලව ඊශ්‍රායල් පුත්‍රයන්ගේ මොර ගැසීම මා වෙත පැමිණ තිබේ. මිසරවරු නොඋන්ට කරන පීඩා දුටිමි. බලන්න. එතකොට මේ පීඩාව ඔක්කොම එනවා. දැන් මේවා තියාගෙන අවුරුදු 40 මේ ඉන්න මෝසෙස් මොකද කරේ? මිනිහක් මර මේ දෙවියන් වහන්සේ කිව්වා දැන්. මොකද්ද? මිනිහා බලන්න. එහෙමද? මේ දෙවියන් වහන්සේ කරන්න කිව්ව වැඩක් කරලා එයා ගිහිල්ලා තින්නේ දැන්. එයා මෝඩ තකතිරු වැඩක් කරලා හින්දා තමයි 40ක් ගියේ තැන්නේ. දෙවියන් වහන්සේ කරන්න කිව්ව වැඩක් නෙවෙයි. දෙවියන් වහන්සේ කරන්න කීපු වැඩේ හරියට කරා නම් එහෙනම් තවත් කීකරු කරලා එයා ගන්න. එයාගේ අස්සයාගේ උඩ ඉන්න හින්දා එයා මොකද කරේ? පාට් එක දැම්ම ගහලා දැම්ම ඩෝන් ගහලා බල්ලලක් දැම්ම. අස්සයාගේ උඩ ඉන්න ඒගොල්ලෝ හිතන්නේ අස්සයාගේ උඩ මට්ටමේ. අස්සයා හැම වෙලේම කොහොමද කියන්නේ? ගාලා ඔන්න කෑ ගහනවා. එතකොට ඌ විදියට තමයි හිතන්නේ. මනුෂ්‍යයා හිතන විදිහට හිතන්නේ ඌගෙන් වැටෙන්න ඕනේ පාවුලුතුමා වැටුණා. ගන්න. දැක්කද? පාවුලුතුමාට මොකද උනේ? අස්සයාගෙන් වැටුණා. වැටුණාම තමයි ඔබ වහන්සේ කවුද? එහෙම වැටෙන්න ඕනේ. නේ? ජොබ් එකෙන් වැටෙන්න ඕනේ. ජොබ් නැති වෙන්න ඕනේ. එතකොට අස්සයාගෙන් වැටෙනවා කියන්නේ ඒව තමයි. ලොකුකම් නැති වෙන්න ඕනේ. ආඩම්බරකම් නැති වෙන්න ඕනේ. එතකොට තමයි නියම தත්ත්වයට එන්නේ. එතකොට තමයි දෙවියන් වහන්සේ හරිය විදියට ගන්න. සීරෝ වෙන්න ඕනේ. ඔය බලන්න දැක්කද? මේ බලන්න ඔයගොල්ලෝ හිතන්න එපා දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ ඔබ විනාශ කරන්න. ඔන්න බලන්න 8 වෙනි පදේ පොඩ උයරෙන්න ඕන බලන්න. දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ ඔබ දෙවියන් වහන්සේගේ සලස්ම බලන්න. ඔබට මට බලන්න මේ මිනිස්සුන්ට මොකක්ද දෙවියන් වහන්සේ එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස් කර ඒ රටින් පිටත් කොට යහපත් වූ විශාල වූ දේශයකට කිරි සහ මී පැණි ගලන්නා වූ දේශයකට කිරිස මී පැණි ගලන දේශයකට එනම් කානානි වරුන්ගේද හිත්ති වරුන්ගේද අමෝරි වරුන්ගේද පරිසි වරුන්ගේද හිවිසි වරුන්ගේද යෙබුසි වරුන්ගේද ඉඩමට පමුණුවන්නට වම බැස එමි කියලා කියන්නේ මොකද මේ දේශයේ ටික තමයි ඔක්කොම අල්ලගෙන ඉන්නේ. කිරිය පැණියෙන් ගලන දේශයක්. දැන් මේ දේශේ අර මේ ජොෂුවාව යවනවා කාලෙබ් එක්ක 12 දෙනෙක් යාවලා ඒගොල්ලෝ මොකද අරගෙන ඉන්නේ? ට්‍රස්ට් මේ මිදි පොකුරක් ට්‍රස්ට් කියලා කියන්නේ. ඒක ගේන්නේ කොහොමද දන්නවද? මෙන්න ඇඟිල්ලෙන් අල්ලගෙන නෙවෙයි. මිදි පොකුරට මෙහෙම මැද්දෙන් මේ ලොකු පොල්ලක් දාලා කරේ තියාගෙන දෙන්නෙක් ගේන්නේ. දැන් හිතා ගන්න පුළුවන්ද මිදි පොකුරේ සයිස් එක? හිතා ගන්න පුළුවන්ද? ඒ පොකුරු තියෙන එක හැදිලා තියෙන්නේ. මිදි මේ පැණි මේ කිරි පැණියෙන් ඉතිරෙන දේශේ හැදිලා තියෙන්නේ. හදන්න දෙයක් නැහැ.
එතකොට දෙවියන් වහන්සේ අපිව ගෙනියන්නේ හදලා තියෙන තැනකටද නැත්නම් හැදෙන්න තියෙන දෙයකටද? හදලා තියෙන තැනකට. බලන්නකො පොරොන්දුව. මොනතරම් පොරොන්දුවක්ද? උන්වහන්සේ කියන මේ මිනිස්සුන්ගෙන් බේරෙන්න මගේ සෙනඟ මෙතන මට ගේන්න ඕනේ. එන ඔබ මං ගැන මොනවද උන්වහන්සේ හිතන්නේ? පොඩ්ඩක් හිතන්න. ඔබ මං ගැන උන්වහන්සේ මොනවද හිතන්නේ? හාලෙලූයා. හැබැයි මොසෙස් මොනවද කරේ? මොසෙස් මිනිහා මරලා කළා දෙව්වා. දෙව්වල මොනවද කරේ? අර මිදියන් දේශේ ජෙත්‍රෝගේ දුව බැඳලා කියලා අවුරුදු 40ක් ගියා. කීයක් ගියද? මොසෙස්ට අවුරුදු 40ක් ගියා කියන්නේ 80ක්. එයා මොනවද කරේ? එයා දෙවියන් වහන්සේගේ කන්ද උඩ අපිට දාන්න බලන්න බයිබල් පදේ 3:1 ඕකේ එකටම 3:1 ඉඳන් ඔන්න බලන්න දෙවියන් වහන්සේ මොනවද කරේ? මොසෙස් මනයි තමගේ මාමා වූ මිදියන් වූ පූජකු යත්‍රෝගේ එල්ලු බැටළු රැළ බලාගනිමින් සිටියේ. ඔහු එල්ලු බැටළු රැළ වනාන්තරයේ එහා පැත්තට ගෙන ගොස් දෙවියන් වහන්සේගේ කන්දට එනම් හෙරෝප්ට පැමිණියේ. ඒ කියන්නේ මේ හෙරෝප් කියන ස්ථානයේ දෙවියන් වහන්සේගේ කන්ද එහා පැත්තේ තමයි විල්ඩර්නස් එකේ කියන වනාන්තරය වගේ තියෙන්නේ. නිල් තල ගොදුරු බිමකට බැටළුවන්ව ගෙනිනවා මරණයේ මෙටියාවත සෙවණි. ඉන්දියාට ගෙනියනවා මොසෙස්. එල්ලුවෝයි බැටළු. එතකොට මේ කන්ද හෙරෝප් කියන කන්ද දෙවියන් වහන්සේගේ කන්ද අවුරුදු 40ක් තිබුණා. කොච්චර තිබුණා? ඒ 40ම එයා ඒ කන්ද පහු කරගෙන යනවා. එළුවොත් එක්කයි බැටළුවොත් එක්කයි. ආයෙ එනවා. ආයෙ යනවා. ජොබ් එකට යනවා. ජොබ් එකෙන් එනවා. නමුත් දෙවියන් වහන්සේගේ කන්ද දිහා බැලුවේ නැහැ. බලන්න උමනාවක්වත් තිබ්බේ නැහැ. එයා අන්දමන්ද වෙලානේ මන්ද කලිප්පු කාලා වගේ ඉන්නේ නැති ඒ අවුරුදු 40. දෙවියන් වහන්සේ කතා කරා නෑ. හොයන අයට නේ හම්බෙන්නේ. කාටද හම්බෙන්නේ? හොයන අයට හම්බෙන්නේ. සොයන සියල්ලට සම්බවනු නොලැබේ. ලැබේ. කවුද කිව්වේ? යේසුස් වහන්සේ. සොයන මොකද මං කිව්වේ? සොයන සියලු අයට සම්බවනු ලැබේ. තට්ටු කරන සියලු අයට දොර විවෘත කරනු ලැබේ. මේ අවුරුදු 40 යනවා අවුරුදු 40 යනවා දෙවනි පදයට යන්නේ. මොකද උනේ? දෙවනි පදයේ කියන ස්වාමීන් වහන්සේගේ දූතයා පඳුරක් බඳ ගිනි ජාලාවක සිට ඔහුට පෙනුනේ. ඔහු බලා සිටියේ බලව පඳුර ගිනි ඇවිලී තිබුණ නමුත් දාලා නොගියේ. මෙතනින් යනකොට එයා දැක්කා 40 වෙනි අවුරුද්ද. එතකොට එයාට උපන් දිනේ හරියටම 80යි. කියයි 80යි. එයා දැක්ක උපන් දින දවසේ අවුරුදු 80ක් වුණාට පස්සේ එයා ගියා. මම මෙච්චර කල් මෙතනින් ගියා මේ පඳුර ගිනි ගන්නවා දැක්කේ නෑ. ගිනි ගන්නවා අලු වෙන්නේ නෑ. ඒකනේ ඔබ තුලත් එහෙම ගිනි ගන්නවා දේවල් ලෙවලට විතරයි. සමහර අය කියන පාස්ටර් මට පුදුම ගින්නක් ඇවිල්ලා තියෙන්නේ පාස්ටර් මට සුභාරංචි දෙන්න ඕනේ අරලා දෙන්න ඕනේ එච්චරයි. ඊට පස්සේ ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ මිනිහා. පුදුම ගින්නක් මං හිතියේ මාමත් ගිනි ගනීද කියලා. මේම කුරා ගත්ත පොග්ගල පිම්බෙල ගිනි ගන්න සුළු ඇවිලෙන සුළු තත්ත්වක හිටියේ. දැන් ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ. මේ අල්ලපු වැට ඉන්නේ නැහැ. කොච්චර ඉන්නද කියන්නේ? මේ අල්ලපු වැට මේ දොර ඇරලා කෑගම බෑනවා. බලන්න ඉතින් එහෙම ගින්දර. ඉතින් අන්නේ ඒකයි අපි තුල ඒ වගේ ගිනි තියෙනවා. ගිනි ගත්තට ලං වෙන්නේ නැහැනේ. නේද? ගිනි ගත්තට ලං වුණාද? නෑ. ලං වෙන්න බයයි පාස පිච්චෙනවනේ. ඔව් පිච්චෙන්න තමයි ලං වෙන්නේ. පිච්චෙනකොට තමයි කුණු යන්නේ. රත්තරන් කින දේවල් උණු වෙනකොට තමයි ඒකේ කුණු කින දේ යන්නේ. කැරට් 24 එන්නේ එහෙමයි. උණු වෙන්න ඕනේ, රත් වෙන්න ඕනේ. ඔන්න බලන්න මොකද ගුණේ කියලා.
මෝසෙස්ට මොකද වුනේ? තුන්වෙනි පදේ පටද? හාලෙලූයා. හරි. එවිට මෝසෙස් මම දැන් අහකට හැරි පඳුර දාලා නොගියේ මාක්නියසාද යන මේ මහත් දර්ශනය බලන්න. මෝසෙස්ට ඇතුළාන්තයෙන් කුතුහලයක්. ඇයි මේ පඳුර ගිනි ගන්නව ඇවිලෙන්නේ? ඇයි මේ මං තුල ගින්නක් වෙනවා? ඇයි මේක මොකක්ද කියන එක මමත් ලඟ වෙන්න ඕනේ දෙවියන් වහන්සේට. එයා ලඟ වුණ හින්දා මොකද උනේ හතරවෙනි පදේ කියන්නේ? ලඟ වෙනකොට හතරවෙනි පදේ කියන ඔහු බලව පිණිස හැරි යන බව ස්වාමීන් වහන්සේ දුටු කල. හalleluya. ඔබ හැරිලා එනකොට උන්වහන්සේ ගාවට මේ ගින්න ඔබ දැනගත්තා උන්වහන්සේ ගාවට ලඟ වෙනකොට දෙවියන් වහන්සේ පඳුර මාධ්‍යයෙන් මෝසෙස් කියා ඔහුට හැඳ ගැසූසේක. මම මෙහි යයෝ කීය. ඔබ මේ ගින්නට ලඟ වුණොත් තමයි දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නේ. අවුරුදු 40ක් එහාටයි මෙහාටයි එළුවෝ බටළුව ඇද හිටියා. ජොබ් එක කර හිටියා. දෙවියන් වහන්සේගේ කටහඬ අහන්න ගියේ නැහැ. දැක්කද? පඳුරට ලඟුනේ නැහැ. ඒ පැත්තේ බැලුවේවත් නැහැ. ගින්නට ලඟුනේවත් නැහැ. ඔබ තුල ගින්න කටකතා ලඟුනේවත් නැහැ. සමහර ඒගොල්ලෝ දැන් නිවෙන සයිස් එකේ තියෙන්නේ. ඇදහිල්ලත් පැටෙන සයිස් එකේ තියෙන්නේ. අයියෝ අපිට මේ කාර්යය. නේ? එහෙමද? එහෙම වෙලා වැඩක් නෑ. ගින්න තියලා දෙවියන් වහන්සේ කතා කරනවා. ඔබ ලඟ වෙනකොට පඳුරට. උන්වහන්සේ ලඟ වෙන උන්වහන්සේ කතා කරනවා ඔබට. දෙවියන් වහන්සේ පොඩ බලන්න. ඇයි උන්වහන්සේට මෙච්චර බලයක් තියෙනවා නම් උන්වහන්සේට බැරි ඔය සෙනඟ අරගෙන එන්න? මෝසෙස් පොඩ දාන්නේ. දෙවියන් වහන්සේ පුළුවන් අපේ ඔය 10 වෙනි පදේ පොඩ්ඩක් ඒ උන්වහන්සේට පුළුවන් අරගෙන එන්න. ඇයි මාව මොකටද? ඇයි මේ අපිට කතා කරන්නේ උන්වහන්සේ මෝසෙස්ට කතා කරනවා. ඇයි අපිට කතා කරන්නේ? 10 වෙනි පදේ ඉතින් එන්න. මෝසෙස්ට කියන්නේ මෝසෙස් ඉතින් එන්න. නුඹ මාගේ සෙනඟ වූ ඉස්රායෙල් පුත්‍රයන් මිසරෙන් පිටතට ගෙනෙන පිණිස මම පාරාව වෙතට නුඹ යවන්නේ මේ කීසේක. හalleluya. ඔබට කතා කරන උන්වහන්සේ ඉතින් එන්න මගේ පුතේ. ඉතින් එන්න මගේ දුවේ. මාසෙකට සැරයක් නෙවෙයි. අවුරුද්දකට සැරයක් නෙවෙයි. දවස් පතා වරෙල්ලා. දෙවනසි ඉතින් එන්න. මගේ සෙනඟ මේ නගරේ ඉන්නවා අනාථ වෙලා. උඩු ගහනවා. බොනවා. කාම මිච්ඡාචාරේ ඉන්නවා. අඳුරු ජීවිතවල ඉන්නවා. උන් එක්කගෙන එන්න ඵලයන්. ඕ මම කවුද ස්වාමීනි මේ පොඩ්ඩක් රොටියක් කාලා පරාට එකක් කාලා සේප් එක අපි මේ ඉන්නවා අපි කොරෝනා හැදෙන මෙතන යන්න බෑ ස්වාමීනි එමේ ඉන්නවනේ යන්න බෑ කොරෝනා එනවා නේද පොඩ්ඩක් හිතන්න ඇයි මේ දෙවියන් වහන්සේ අපි ඕනේ දෙවියන් වහන්සේ මෝසෙස් දෙවියන් වහන්සේ සර්ර පරාක්‍රම දෙනාසේ දුක් කලපෙන් බගම් පාරා විශ්යලා යනවානේ පොඩ්ඩක් හිතන්නකෝ උන්වහන්සේම අදර්ශිෂ්ඨ වැඩ කරන්නේ උන්වහන්සේ කරන්නේ මිනිස්යාව පාවිච්චි කරලාමයි උන්වහන්සේ මේ සෙනඟ අබුදාබි ගොඩනගන්නේ මේ මිනිස්යෝ ටික පාවිච්චි කරලාමයි පොඩ්ඩක් හිතන්න ඔබව යන තැන උන්වහන්සේ පාවිච්චි කරන්න ඉන්නේ ආමෙන් ඒකේ උන්වහන්සේ කියන්නේ එන්න ඒ මෝසෙස් බලන්න වෙනස් වෙච්ච විදිය හalleluya අපි එමු හීබ්‍රු 11:24 ඉඳලා 26ට. හීබ්රු 11:24 ඉඳලා 26. හalleluya. මෝසෙස් වැඩුණායින් පසු ෆාරාවෝගේ දුවගේ පුත්‍රයයි කියනු ලැබීම ඇදහිීමෙන් එපා කරනවා. බලන්න මෝසෙස්ගේ සිත දෙවියන් වහන්සේ දැක්කා. මෝසෙස් මොනම කෙනෙක්ද කියලා. මෝසෙස් බලන්න එයා බෞද්ධ ලොකු වෙලා ඉන්නකොට එයාට තේරුණා පාරාවෝගේ නංදුව මගේ අම්මා නෑ මට ඕනේ නැහැ. නෑ මට ඕනේ නෑ. නින්දාව මොකද්ද? ඊට පස්සේ විපාකයේ දෙස බැලූ බැවින් මිසරේ වස්තු වලට වඩා ක්‍රිස්තුස් වහන්සේගේ නින්දාව මහත් සම්පතකයි සිතා. මේකේ කකා බිබී මේකේ සප බිඳ ඉන්නවට වැඩිය හොඳයි. මගේ සෙනඟ වගේ දුක් විඳිනවා.
දැක්කද? අපි යයිද? දැන් මේ දවස්වල සුභාරංචි දෙමුද කියලා පාස්ටර් මාර කාලෙකනේ සුභාරංචි දෙන්න කතා කරන්නේ. ඇයි? ගිනි ගන්නවා. අපි දැන් අවුරුදු ගාණක් කියනවා. ඊට පස්සේ සීතල කාලය ආවම කියනවා සීතලයි පාස්ටර් මාර කාලෙකනේ සුභාරංචි දෙන්න සීතලයි. පොඩ බලන්න. අපි කොච්චර අපි මගහැරලා දිනවද? දුම මගහැරලා අපි වගේ. මේ මතක තියාගන්න. අනේ මේ පාස්ටර් ඉන්නේ මම පැටව ගහන්න යන්නේ නේ. එන්නේ ඒලා නෙවෙයි මේ රැළේ පැටව ගහන්නේ. මොකද ගහන්නේ? පැටව ගහන්නේ මොකද? බැටළු. ඔබ කවුද? බැටළු. ඔබ තමයි පැටව ගහන්නේ. එන්නේ ඒලා ඉන්නේ මේ රැළව ඉක්යුබ් කරන්න. සන්නද්ධ කරන්න. දැක්ක? එයා තෝරාගත්ත දුක් විඳින්න ඔන්න දැන් එයා මොනවද කරේ? රජකම අතහැරලා. රජකම නෙවෙයි රජ ජීවිතය අතහැරලා. එයා යනවා දැන් මොකටද? දුක් විඳින්න. ආමෙන්. කාලකට පාපේ සැප භුක්ති විඳින වල දෙවියන් වහන්සේගේ සෙනඟ සමග දුක් විඳීම තෝරාගත්තේ. හාලෙලූයා. බලන්න. එයාගේ හાર્ට් එක බලන්න. මේ සැප විඳිනවට වැඩි හොඳයි මම මේ සෙනඟත් එක්ක මම දුක් විඳිනවා. මගේ සෙනඟ. එයා බැස්සා මොකෙන්ද? අස්සයාගෙන් බිමට. දැක්කද? පොඩ්ඩක් හිතන්න. මෙන්න මේකයි පරිවර්තනය. නික්ම යාම 4:10. පොඩ්ඩක් බලන්න. එයාගේ පරිවර්තනය. නික්ම යාම 4:10. ඒක මෙහෙම කියනවා. ඒකේ කියනවා මෝසෙස් අහෝ ස්වාමිනී මීට ප්‍රථමවත් ඔබ තමන් මෙහෙකරුවාට කතා කළාට පසුවත් මම භුක්තයෙක් නොවෙම්. මාක්‍රිසාද කතාවට අදක්ෂ වූ අදක්ෂ දිවක් ඇත්ත වූ කෙනෙක් මේ ස්වාමීන් වහන්සේගේ. දැන් අපි අර මේ ක්‍රියා 7:22 මොනවද කිව්වේ? ඔහු කතාවට දක්ෂයි. එක්කනේ. එයා කතාවට දක්ෂ පුද්ගලයෙක් කියලා කිව්වා. දැන් එයා කියන දෙවියන් වහන්සේට මම කතාවට දක්ෂ පුද්ගලයෙක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. දිවත් අවුල්. ගෝතයි. එනවද? පේනවද කෙනෙක් පහත් වෙන හැටි? පේනවද කෙනෙක් හම්බල් වෙන හැටි? පේනවද කෙනෙක් නිහතමානී වෙන හැටි? උගත්කමවත් දාන්නේ දැන් ඉස්සරහට. දෙවියන් වහන්සේ මොන කෙහුණාම? බොහෝ අයගේ දෙවියන් වහන්සේ මොනකද කෙහුණාම මම උගත් මට ડોක්ටරේට් එකක් තියෙනවා මට උපාධියක් තියෙනවා මට අරක තියෙනවා මේක තියෙනවා අනේ කෙහෙල් මල්ව වඩන්නේ. දෙවියන් වහන්සේ මුකුත් කරන්නේ නැහැ වගේ මිනිස්සුන් අර. ඒගොල්ලෝන් අල්ලගන්නෙම තාතා. උපාධිය ඔළුවේ තියෙන්නේ. එහෙමයි අල්ලගන්නෙම සාතා. බොරුවටම යන්නේ. එහෙමයි. පොඩ්ඩක් ගෙන්න. 1 කොරින්ති 15 බලන්න මේ කරුණාව මේක තමයි කරුණාව කියලා කියන්නේ. ඔන්න බලන්න. නමුත් මම යම් ස්වභාවයක සිටින්ද පැමිණ සිටින්ද ඒ සිටින්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන්. ඔබ යම් කිසි පරිවර්තනයකට වෙලා තියෙන්නේ ඒ පරිවර්තනය වෙනුවෙන් දෙවියන් වහන්සේ අනුග්‍රහය දාලා තියෙනවා. ඔබ දන්නවද? අපි යාඥා කරනවා නේද ස්වාමීන් වහන්සේ සෑම උදෑසනක ඔබගේ මොකද? කරුණාව. කියන්නේ මේ කරුණාව ඔබගෙන් අහක් යන්නේ නැහැ. ඔබ ගියත් කරුණාව අහක් යන්නේ නැහැ. කරුණා අම්මා නෙමෙයි මේක දෙවියන් වහන්සේගේ කරුණාව. උඹලා යනවා ඉතින් කොහොමද? මේ කරුණාව අහක්ම යන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ දැන් කියනවනේ අයියෝ අද දවසේ ෆුල් අවුල් නෑ කරුණාව ඔබත් එක්ක තියෙනවා. ඔබ එක්ක තියෙන ඔබ කරන්න යන වැඩේ සමග කරුණාව තියෙනවා දෙවියන් වහන්සේගේ. සෑම උදාසෙකම සෑම දවසකම තියෙනවා. ඉතින් ඒ කරුණාව නිසා තමයි මම වෙනස් වුනේ. යම්කිසි මට්ටමකට පරිවර්තනය වුනේ. තේරුණාද? හැබැයි මේක කියනවා උන්වහන්සේ මට දුන්න අනුග්‍රහය නිෂ්ඵල නොවිය. මේක ඉංග්‍රීසියෙන් කියනවා not in vain. ඒක නිෂ්ඵල වුණේ නැහැ කියලා. මේ පාවුලතුමා කියනවා
එයාට දුන්නේ කරුණාව නිෂ්ඵල වුණේ නෑ ඔහුට. මොකද උනේ? ඔහු පරිවර්තනීය වුණා. මෙන්න මේකයි අපි තුල පරිවර්තනය වෙන්න ඕනේ. මෝසෙස් පරිවර්තනීය වුණා. ආමෙන්. ඊට පස්සේ කියනවනේ බලන්න. මම ඔවුන් සියල්ලන්ට වඩා බොහෝ සෙයින් වැඩ කළෙමි. නමුත් එසේ කළේ මානව මා කරේ තිබුණා වූ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය. ඔබ දන්නේ නැහැ ඔබ මොන වගේ කෙනෙක් වෙන්න යනවද කියලා. පාවුලුතුමා දන්නේ නැහැ පාවුලුතුමා මොන වගේ කෙනෙක් වෙන්න යනවද කියලා. මම ඔවුන්ට වැඩිය බොහෝ වැඩ කර. ඇයි දන්නවද? ඔවුන්ට ඒ කරුණාව ලැබුණා. ඒ කියන්නේ ඔබ කරන්නේ යනවා නම් තමයි ඔබට අනුග්‍රහය එන්නේ ගන්න. ඔබ යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්නවනම් කිසිම අනුග්‍රහයක් නැහැ. ඔබ ඒක නැති කරලා දැම්මා. දැකද? ඔබ කරන්නේ යනවා නම් තමයි අනුග්‍රහය එන්නේ. හැම දවසකම ඒක එන්නේ ඔබ කරන්නේ නැතුව ඉන්නවා නම් ඒකට එන්නේ නැහැ. ඒකයි කියන්නේ රෝම 5:20 වෙනි පදයේ කියනවා පාපය බහුල තැන ඊට වැඩිය මොනවද තියෙනවා කියන්නේ? දෙවියන් වහන්සේගේ කරුණාව තියෙනවා. ඉතින් පාපය බහුල තැන කියලා කියන්නේ මම දැන් අර ගිය තැන පාපය බහුල නෑ. පාපේ මිනිස්සුන්ගේ තුල තියෙන. එහෙමනේ. පාපේ තියෙනවද කොහෙද කඩේක ගිහලා මට හරි කාලා දෙන්න පාපේ ඔක. ගන්න පුළුවන් කාටද? ග්‍රෑම් 500ක් දෙන්න පාපේ පොඩ්ඩක් ඔක. එහෙම ගන්න බෑ පාපේ. පාපේ එකිනෙක තුල තියෙන්නේ. ඉතින් දෙවියන් වහන්සේ කියනවා ඊට වැඩි කරුණාව තියෙනවා. ඒගලන්ට පාපෙන් නිදහස් වෙලා පරිවර්තනීය වෙනවා. මේක තමයි විධානගත පරිවර්තනය. මේක තමයි මෝසෙස් තුල වෙච්ච පරිවර්තන. ඕන බලන්න අපි තව යනවා පරිවර්තන වෙච්ච දේවල්. නික්මයාම 32:9 ඉඳන් 14ට. අපි ඉක්මනින් කියවන්නේ යනවා. 10 වෙනකම් විතර ගියලා තියෙනවා. 10. තවද ස්වාමීන් වහන්සේ මම මේ සෙනඟ විමසිමි බලව ඔහු තද කුලල් නැති සෙනඟක් කිය. දෙවියන් වහන්සේ කියනවා. මේ සෙනඟ මම මේ කුලල් අයියෝ කියලා වැඩක් නෑ. එබැවින් මගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිලි ඔවුන් විනාශ කරන පිණිස මට ඉඩ හරින්න මම නුඹෙන් මහත් ජාතියක් උපදවන්න මේ මෝසෙස්ට කිව්වා. මෝසෙස් මම උඹගේ මහත් ජාතියක්. බේරහසන් කාගෙන්ද මහත් ජාතියක් උපදවන්නේ? ආබ්‍රහම්ගේ මහත් ජාතියක්. දෙන්නා කිය මම උඹගේ මහත් ජාතියක් උපදවනවා. මුන් කුලල් කාගෙන මුන්ව මට එපා වෙලා තියෙන්නේ. මම දෙන්න යන්නේ ෂොට් එක දැන්. යෝසෝම් මේ බලන්න මේ පරිවර්තනය හරි. ඔයා මගෙන් මහත් ජාතියක් උපදන්නද යන්නේ? ඔබට කිව්වොත් කොහොමද තියෙන්නේ? තිලෝන් මම උඹ ප්‍රොපේතවරයෙක් කරන්නේ ඈ? ප්‍රොපේත තිලා? අයියෝ පොඩ මෝසෙස්ට උඩින්ම කියන්නේ බලේ. ඔබ කියනවා නම් ඔබ කී දේ එසේ සිදු වේවා. එහෙමනේ කියනවා. හරි මරිතුමේ කිව්වේ. ඔබ කී සියල්ල මට සිදු වේවා. මට මං කියන දේ දෙමේ වාසි කියන දේට අකුයි කරු වෙන්න පුළුවන්ද? මට බෑනේ. පාස්ටර් මට අකුයි කරු වෙන්න බෑනේ. දෙවියන් වහන්සේ කිව්වනේ මට මේ මං හා කිව්වා. පොඩ්ඩක් බලන්න. මෝසෙස්ට ඒව කියන්න තිබුණානේ. මං ඒක කියන්නේ. නමුත් මෝසෙස් මොනවද කරේ? එළ බලන්න. මොකද්ද කරේ? මෝසෙස් සමාන් දෙවි වූ ස්වාමීන් වහන්සේට කන්නලව් කරුණේ ස්වාමීන් වහන්සේ ඔබ මහත් බලෙන් මහා බල සම්පන්න හස්තයකින් මිස්ර දේශෙන් ගෙනා වූ ඔබගේ සෙනඟට විරුද්ධව ඔබ උදහස් ඇවිලෙන්නේ මන්ද? උන්වහන්සේ ඔවුන්ට පිටතට ගෙන ගියේ නපුරු පිණස. එනම් කඳුවලදී ඔවුන් මරා පොළොතලයේ මතු පිටින් ඔවුන් නාස්ති කරන පිණිසයි කියන්නට මිස්ර වරුන්ට ඉඩ දෙන්නේ මක් නිසාද? ඔබගේ තද උදහසින් හැරි ඔබගේ සෙනඟට පමුණුවන්නට යන මේ විපත ගැන තැවුන මැලව. බලන්නකෝ පරිවර්තනයේ වෙච්ච මිනිස්සෙක් කියන කතන්දරේ. මෝසෙස් කියන්නේ අනේ එතකොට අර අපිව මෙච්චර හාස්කම් කරලා බේරලා ඉල අපිව මේ වනාන්තේ මැරුවා කියලා දැනගත්ත මාර චාටර් එකනේ. ඒ වගේ පොඩ බලන්න මෝසෙස් බලන්න. එයා ඇඬුව කඳුලි අනේ එහෙම කරන්න එපා ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ කියනවා ඒ විපත කරලා තවන බැලුවා. එතකොට 13 කියනවා ඔබගේ මෙහෙකරුවා ආබ්‍රහම්ද ඊසාක්ද ඊශ්‍රායල් සිහි කළ බැලුවා.
දෙවියන් වහන්සේ නිකන් කොර වෙන්නේ නැතිනේ. ආබ්‍රහම් දීසක්ද සීකල බඩ ඔබ වහන්සේ ගැනම ඔවුන්ට දියුරමින් නුඹලාගේ වංශය අහසේ තාරකාමින්ද බොහෝ කොට මා කීවා වූ මේ මුළු දේශය නුඹලාගේ වංශයට දෙන්නෙමි. ඔව් ඒ සදාකාලික උරුම කරන්න ඕයයි ඔබ කීසේකයි කීවේය. පොරොන්දු ආරක්ෂා කරන දෙවියන් වහන්සේ. පොරොන්දු දෙන්නේ ඔබයි සමිදේ. එය කඩන්න ඔබ මිනිසෙකු නොවේ. බලන්න. තාතර ස්වාමීන් වහන්සේ තමන් සෙනගට කරන්නේ කී දීපත ගැන ලැබුණේ 31 සග්ගා 31 මෝසෙස් ස්වාමීන් වහන්සේ වෙතට හැරී ගොස් අහෝ මේ සෙනග මහත් පාපයක් කර තමුන්ට රණින් දෙවිවරුන් සාදාගත්තෝය 32 එහෙත් දැන් ඔබ ඔවුන්ගේ පාපේ ක්ෂමා කරන්නට කැමති වන්න සේක්නම් යහපත නැතහොත් ඔබ වහන්සේ ලියා තිබෙන පොතෙන් මාමකා දැමුව මැනවයි කීවේ. එයා කියන එයාගේ නමක් මකලා දාන්න. ඔන්න ප්‍රොපේතවරු. මේ ප්‍රොපේත මෝසෙස් කියන කතාව. ප්‍රොපේත මෝසෙස් මොනවද කියන්නේ? තමන්ගේ සෙනග මෙනියු දුක් වෙනවා. අද ලෝකේ ඉන්න ප්‍රොපේතවරු එහෙමද? එන්න ඩොලර් දෙනවා එන්න ෆෝන් charge කරනවා එන්න තෙල් විකුණනවා ඔන්න ප්‍රොපේතවරු ලංකාවේ ඒ ප්‍රොපේතවරු ඉන්න බැටළුවන්ගේ හුරන් කනවා උන් දුක් විඳිනවා කාලා බැල කොරෝනා කාලෙදි කොහොමද උන් ඉන්නේ කියලා හොයලා බලන්න උන්ගේ තෙල අදින්න හදනවා උන් ජීවත් වෙනවද කියලා බලන්නේ නැහැ මේ මිනිස්සු විලු මැරෙන්න හදනවා. ඔන්න ප්‍රොපේතවරු. ඒකයි වෙනස ප්‍රොපේතවරු. නියම ප්‍රොපේතවරු පළ ගහෙන් පළඳු ගන්නෝනේ. අපි අරමු ගණන් කතා 12 එකේ ටක් ගාලා එකතු කරලා අන්තිම. මෝසෙස් පාවාගත් කුෂ් ස්ත්‍රිය නිසා මිරියම් සහ ආරෝන උට විරුද්ධව කතා කළේ මක්සා ඔහු කුෂ් ස්ත්‍රියක් සරණ පාවාගෙන සිටියේ. දැන් මොනවද කරේ? මෙන්න දෙවෙනි පදේ. ඔහුද ස්වාමින් වහන්සේ කතා කරුවේ මෝසෙස් ලබා පමණක්ද උන්වහන්සේ අපලවල් කතා කරුවා ඒකයි කීවෝ ස්වාමින් වහන්සේ ඒක ඇසුදියා. දැන් මෝසෙස් බර කුෂ්ත්‍රිය. ඒගොල්ලන්ගේ ජාතියින් පිට කුෂ් කළු ගෑණියෙක් බැන්දා. කුෂ් පරපුරෙන් තමයි කවුද එන්නේ? නිම්රෝද්. කළු ගෑණියෙක් ගෙනාවා. මෙච්චර සුදු ගෑණියෙක් ඉන්නකොට මේකට පිස්සුද මේ කළු ගෑණියෙක් කියන්නේ? මේ අක්කා දැන් මේ කියන්නේ වලිය කේස් එක ඇත්ත අක්කා. කවුද ඇද්දේ? අක්කා ඇද්ද? අක්කා ගිහලා අයියටත් කිව්වා මේ මල්ලි. එයා මල්ලි දන්නේ මම හිතන්නේ ආරෝල් මල්ලි වෙන්නේ. මල්ලි මේ එයාට විතරද මේ දිවෙනවාස් කතා කරන්නේ අපිටත් කතා කරනවානේ. ඔන්න. මෝසෙස් නම් මිනිසයා තෙම පොළොව මතුවේ සිටි සියලු මිනිසයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක් වූයේ. පරිවර්තනය. බලන්න. එයාගේ පරිවර්තනය. මේ පරිවර්තනය තමයි අපේ ජීවිතයේ තියෙන්නේ. ස්වාමිනී මෙන්න මගේ අක්කා කියලා නෙමෙයි මේකේ මට බයිනවා. එයා එම කියන්නේ මෙයා අන්න අයියත් එක්ක සෙට් වෙලා ඔයා ප්‍රොපේතවරයෙක් කියලා දුන්නේ අයියත් එක්ක සෙට් වෙලා මට ගේම අදිනවා. එයා එම කියන්නේ කී නෑ. මොකද උනේ? හතරෙන්ද ස්වාමීන් වහන්සේ කෙනෙහිම මෝසෙස් ආරොන්ට මිරියම්ට කතා කොට නුඹලා තුන්දෙනා සම්මුඛ වීමේ කූඩාරමට ළඟට පිටතට එන්නයි කීසේක. ඔවුන් තුන්දෙනා පිටතට ආවෝය. දැන් මොකද කරේ? දෙවියන් වහන්සේ මිරියම් කරපු වැඩේට මොනවද කරේ? දඬුවම් දෙනවා. කුෂ්ඨ රෝගයක් දෙනවා. තේරෙනවද? ඒ කුෂ්ඨ රෝගේ හැදිච්ච මිරියම් වෙනුවෙන් අර ලෝකේ පොළොව තලේ ජීවත් වෙන්න meekness person, humble person. යා කොහොමද හැසිරුණේ විදිය පොඩ්ඩක් බලන්න. පොඩ්ඩක් කියන අටවෙනි පදේට වගේ අපි පද කීපයක් කරලා කතා කරමු. 9ට එනකොට මේ ඔයගොල්ලෝ කියව ගන්න මේ ගොඩක් දෙන්න. ස්වාමීන් වහන්සේගේ උදහස උන්ට විරුද්ධව ඇවිලෙනි උන්වහන්සේ අහක්ම ගියසේක. 10 වලාකුළු කූඩාරව මතුවෙන් පාවගේය බල මිරියම් කුෂ්ඨ රෝගයේ හිමෙන් සුදු වූවාය. ආරොන් මිරියම් ලෙස බැලූ විට කුෂ්ඨ සහිතව වූවාය.
11 ආරොන් මෝසෙස්ට කතා කරා "ඔහොම මාගේ ස්වාමීනි." ආරොන් කාට කතා කරන්නේ? ආරොන් දෙවියන් වහන්සේ කතා කරා මෝසෙස්. දැන් මේ මෝසෙස්ට කතා කරමින් ඉඳලා පුෂ්ඨ හැදුනේ. ආරොන් මෝසෙස්ට කතා කරා "අහෝ මාගේ ස්වාමීනි." මේ කැපිටල් L කියන එක ආවොත් තමයි ලෝඩ් වෙන්නේ දෙවියන් වහන්සේ. මේ සිම්පල් කියලා කියන්නේ ගෞරවයට කියන ලෝඩ්. හරි? ගෞරව කරනවා දැන්. ගෞරව නොකරපු කෙනා. අප විසින් මෝඩ ලෙස හැසිරී කළා වූ පාපය අප කෙරේ නොතැබුව මැනව. 12 ඈ තමාගේ මාංශයෙන් භාගයක් දිරා ගොස් මව් කුසේ බිහි වෙන මල දරුවෙකු මෙන් මෙන්නට නොහරින මෙන් අයදිමී කීවේය. 13 මෝසෙස්ද අනේ දෙවියන් වහන්සේ ඈසුව කළ මැනවයි ස්වාමින් වහන්සේට හඬ ගැසීය. ඔන්න ස්වාමින් වහන්සේද ඇගේ පියා ඇගේ මුහුණට කෙල ගැසුවේ නම් ඒකට පවා ඈ සත් දවසක් ලැජ්ජාවෙන් නොසිතින් නේද? නීතිය පෙන්නවා දෙවියන් වහන්සේ. වරදට වරද. ඈ සත් දවසක් කඳුරෙන් පිටත බසා තැබුණු ලැබ පසුව ඇතුළට ගනු ලැබෙවයි ඔහුට කීවේ. මෝසෙස් තමන්ගේ සහෝදරිය වෙනුවෙන් ඇයුවා. අනේ ස්වාමීන් වහන්සේ ඇයට සමාව වෙන්න. එහෙම කරන්න පුළුවන් ඉතින් කොහොමද? මන් තුල පරිවර්තනයක් තියෙනවා. කෙනෙකුට සමාව දෙන්න පුළුවන් වෙන්නේ එහෙමයි. මන් තුල පරිවර්තනයක් තියෙනවා. ඉතින් මේ මෝසෙස්ගේ ජීවිතේ අපේ ජීවිතේට ගන්න මම හිතනවා මම ඔයගොල්ලෝ ගොඩක් ගැඹුරින් කතා කරා කියලා. ඒ ගැඹුරු තේරුම් ගන්න මෝසෙස්ගේ පරිවර්තනයේ ජීවිතේ කොහොමද හැඩගස්සගත්තේ කියලා දෙවියන් වහන්සේ. ආමෙන්. හලෙලූයා. අපි ඒකට අපි යාඥා කරනවා. හලෙලූයා.